උතුම් වූ ධර්මදේශනය ප්‍රඥා නාලිකාව තුළින් විකාශය කිරීමට ප්‍රචාරය කිරීමට ධර්ම දානය සිදු කිරීම සඳහා යක්කල අලුත්ගම බෝගමුව අංක 201 ඩී ලිපිනෙහි පදිංචි වෛද්‍ය ප්‍රේමා මහීපාල දියණිය සහ සනත් කණහැර ආරච්චි බෑණනුවන් විසින් මෙම උතුම් වූ ධර්මදේශනය සඳහා සැදැහැති දායකත්වය ලබා දී තිබෙනවා. උතුම් වූ ධර්මදානයන්ගෙන් ජනිත වන්නා වූ මහා පුණ්‍ය ශක්තියෙන් යක්කල මහීපාලගොඩ අංක 14 නිවසේ පදිංචිව සිට 2020 වර්ෂයේ ජනවාරි මාස 3 වන දින අභාව ප්‍රාප්ත වූ විශ්‍රාමලත් පාඨශාලාචාරිණී ඩී.පී. බාලසූරිය මෑණියන්ගේ දෙවර්ෂ පූර්ණ ගුණානුස්මරණය වෙනුවෙන් එතුමියට පුණ්‍ය අනුමෝදනා පිණිස මේ උතුම් ධර්ම දානමය පුණ්‍ය කර්මය සිදු කරනු ලබනවා. මේ උතුම් ධර්ම දාණයෙන් ජනිත වන්නා වූ මහා කුසලයෙන් එතුමියගේ භවගාමී ජීවිතය සුවපත් වේවා. ඉක්මන් භවයකදීම උතුම් මිනිසත් බව ලැබ ශ්‍රී සද්ධර්මය සහ කල්යාණ මිත්‍ර සම්පත්තිය ලැබ අනුගමනීය ප්‍රතිපදාවකින් අමා මහ නිවනින් සැනසේවා. එමෙන්ම දෙපාර්ශවයේම පරලෝ සැපත් වන්නට යෙදුණු එම්.ඒ. සමරතුංග, කේ.ඩී.ඩී. හෙන්රි, කුසුමා ගුණතිලක යන දෙමාපියන් ප්‍රධානව නමින් පරලෝ සැපත් සංසාරගත ඥාතීන්ට මෙම කුසල් අයත්ව භව ගමන සැපවත් වී නිවනින් සැනසීම පිණිස මේ පින් හේතු වේවා. එමෙන්ම ගෞරවනීය දේශකයාණන් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය ලැබී මේ භවයේදීම උතුම් නිර්වාණ අවබෝධය ලැබේවා. දායකත්වයේ දරූ දෙපළටත් සහෝදර සහෝදරියන්ටත් දූදරුවන්ටත් ධර්ම ශ්‍රවණය කළා වූ සැමටත් නිදුක් නිරෝගී චිරජීවනය ලැබී මේ භවයේදීම නිර්වාණ අවබෝධය ලැබීමට මේ කුසල් උපනිශ්‍රය වේවා කියා බලාපොරොත්තු වෙනවා. එසේම වේවා කියා ආශිර්වාද කරනවා. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. ඒක ධම්මෝ භික්ඛවේ භාවිතෝ බහුලීකතෝ ඒකාන්ත නිබ්බිදාය විරාගාය නිරෝධාය උපසමාය අභිඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සංවත්තති. ධර්මානුශාසනාවෙහි සදහැවර අනුග්‍රහක දායකත්වයේ දරන්නා වූ පවුලේ අය ප්‍රමුඛ මේ මොහොත අපට සවන් දීම සඳහා ඉඩකඩ වෙන් කරගත්තා වූ නැත්නම් වාසනාව උදා කරගත්තා වූ ලක්වැසි ලෝවැසි සදහැවර පින්නතනේ අනුග්‍රහක බවතුන් අපිට නිවනට උපනිශ්‍රේ වන ස්වාමින් වහන්සේ කැමති පරිදි ධර්ම දේශනාවක් කරන්න කියන නිදහස ලබා දීලා තිබෙනවා. මේ අංගුත්තර නිකාය ඒකක නිපාතයයි මේ ඒක ධම්ම පාළියයි. ඔබට මතක නම් ජම්බුදීප පෙය්‍යාලය කියන එකක් කොටසේ ධර්ම දේශනා 12ක් විතර කළා. යෝග මේ එකම ධර්මයක් කියන අර්ථයෙන් ඒක ධම්ම පාළිය කියලා කියන්නේ. මේ දේශනාව පිළිබඳවත් මගේ අවධානය යොමු වෙලා තිබුණේ අද ඊයේ නෙවෙයි. මොකද මේ සූත්‍ර පාඨයෙන් කියලා තියෙන දේ වෙන්නේ නැහැ. වර්තමානයේ අය මේක කරනවා කරාට වෙන්නේ නැහැ. එතකොට ඉතින් අපට හිතන්න තියෙන්නේ බුදුන් වහන්සේට වැරදිලා කියලාද? අපට වැරදිලා කියලාද? ඒ නිසා මේ මට තේරෙන දෙයක් කියන්න හදන්නේ. නව අදහසක් වශයෙන්. මොකද මෙහෙම කළාට මේක වෙන්නේ නැත්නම් විය යුත්තේ මේක නෙවෙයි කියලා මට තේරෙනවා. යනවා අපි කලින්ම මේක කොමක් සඳහාද තියෙන්නේ කියලා බලන්න. මුක්සුන් වහන්සේලා අමතලා මහණෙනි එකම ධර්මයක් ඒක ධම්මෝ භාවිතා කරන්නේ නම් බොහෝකට භාවිතා කරන්නේ නම් භාවිතෝ කියන එක මං හිතන්නේ නැවත නැවතත්
වඩන කියන අර්ථය. භාවනාව වශයෙන්. භාවනා කියන එකේ තේරුම වඩනවා කියන එකනේ. ඒකාන්ත වශයෙන්ම කලකිරීම පිණිස. ඒකාන්ත නිබ්බිදාය. ඒ වගේම නොයල්ම නැත්නම් විරාගය පිණිස. ඒ වගේම මිදීම හෙවත් නිරෝධය පිණිස. උපසමාහෙවත් සංසිඳීම පිණිස ක්ලේශයාගේ ක්ලේශයාගේ සංසිඳීම මතක තබා ගන්න. අභිඥාය. අභිඥාය කියන එක සමහරට විශේෂයෙන් දැන ගැනීම නැත්නම් මාර්ගඵල අවබෝධය පිණිස කියලාත් තියෙනවා. අභිඥාලාභී කෙනෙක් වෙන පැත්තටත් අභිඥා කියලා යොදනවා. සම්බෝධය, හම්බෝදාය, යථාබෝධය, නිවැරදි අවබෝධය, නිබ්බානාය, නිවන් පිණිස. ඔය ආයක නිවන් පිණිස පවතී. නිවන් පිණිස පවත්නේය. එපමණයි භාවිතා කරන්න ඕන. අය වෙන මොකක්වත් දැනගන්න ඕන නැහැ. අර මම සඳහන් කරන පරිදි 1700ක සාසන ඉතිහාසය මොකක්වත් දැනගන්න ඕන නැහැ. මේක හරියට කරන්න පුළුවනි නම් කතමෝ එක ධම්මෝ. මොකද්ද මේ සියල්ල ලේසියෙන් සාක්ෂාත් කරලා දෙන එකම දේ? නැවත නැවතත් වැඩි යුතු භාවිතා කළ යුතු නිවීම දක්වාම ප්‍රගුණ කළ යුතු දේ. බුද්ධානුස්සති. කවරෙක් ධර්මයක්ද බුද්ධානුස්සතියයි. මහණෙනි එක් ධර්මයේ වඩන ලද්දේ බහුල වශයෙන් කරන ලද්දේ නිර්වාණය පිණිස පවත්මේය. එක්ක මේක බුද්ධ වචනයක් නෙවෙයි. නැත්නම් මේක බුද්ධ වචනයක් නම් වෙන්නේ නැත්තේ අපට වැරදිලා. එහෙම නිර්භයව හිතන්න. එනම් වෙන්නේ මොනවා කළොත්ද කියන එක හිතන්න ඉගෙන ගන්න මේක. දැන් ඔබ බුද්ධානුස්සති මොකද්ද කියන්නේ? බුද්ධානුස්සති මෙත්තා චසුබ්බං මරණස්සති කියලා එහෙම කියයි. නැත්නම් චතුරාර්යකා කියලා. ඔබ බුදුගුණ මෙනෙහි කරනවා කියන්නේ මොකේද? සමහර අය ඉතිවිසෝ භගරහන් ධම්මා සම්බුද්ධෝ විජ්ජාචන සම්පන්නෝ ඔන්න බුදුගුණ මෙනෙහි කරනවා. ලෝභ දේශ මෝහ මූලික කෙලෙස් බරිත වෙලා ඉඳගෙන මේ ගාතාව සියවතාවක් දහස් වතාවක් කියන්න පුළුවනි. ඔබ හිතනවාද බුදුගුණ මෙනෙහි කරුවයි කියලා? මම නම් දන්නේ පාලි වාක්‍යයක් කිව්ව කියන්න විතරයි. පාලි විගණන නැත්නම් තේරුමවත් දන්නේ නැති. එහෙමත් නැත්නම් ආගත් බුදුජානන් වහන්සේ සියලු කෙලෙසුන්ගෙන් විශේෂයෙන් ඈත් වූාය සේක සංසාර චක්‍රේ හරසින්සුසේක කෙලෙස් සතරන් නැසූසේක දෙවියන්ත දහිත ලෝකයාගේ ආමිෂ ප්‍රතිපත්ති පූජාවට භාජනය වූසේක එබැවින් මාගේ බුදුරජාණන් වහන්සේ අරහම් නම් මනසේක ඔය නමේම පාඩම් කරගෙන විනාඩි 15ක් පැයක් විතර කියන්න පුළුවනි. නව ආරහාදී බුදුගුණ. දැන් බුද්ධානුස්සතියද? එහෙම තමයි ලෝකෙ හිතන්නේ. බුදුගුණ මෙනෙහි කිරීම කියන්නේ මේ නමය කියන එක නැත්නම් මේ නමය ගැන පාඩම් කරන් මෙනෙහි කරන එක. හොඳයි එහෙම කරපු අය ඇති. මේ කියන ප්‍රතිඵලය ලැබුණාද? එසේනම් විශ්වාස කරන්න. තථාගතයන් වහන්සේට වරදින්න බෑ. මේක බුද්ධ වචනයක් නම් එහෙනම් ඔබට වැරදිලා. අන්න එහෙම අගෞරව කිරීමේ අදහසකින් නොව
සත්‍ය පසක් කර ගැනීමේ ඕනෑකමින් ඒ නිවැරදි කරගන්න විමර්ශන ඥානයක් තියෙන්න වෙනවා. ඉතින් බුද්ධ පදේ හොයන්න වෙනවා අපි. කුමක්ද බුද්ධ පදේ අර්ථය? මා දන්නා පරිදි නම් අවදි වූ තැනැත්තා. නින්දෙන් අවදි වූ පුද්ගලයෙකුට අවදි වුණාම ලෝකෙ පේනවා වගේ මිනිස් වර්ගයා යම්කිසි ක්ලේශ නින්දක ඉන්නවා. ඔවුන්ට පෙනෙන ලෝකය නෙවෙයි අවදි වුණාම පෙනෙන්නේ. කාටද බුදුන් කියන්නේ? සිද්ධාර්ථ කුමාරයාටද? රජතුමාටද? සයවෘද්ධ දුෂ්කරා කියලා ක්‍රියා කළ තවුසටද? නැත. වෙසක් පුණු බෝධා උදෑසන උන්වහන්සේට කිසියම් ආධ්‍යාත්මික පරිවර්තනයක් සිදු වුණා. සිද්ධාර්ථ ගෞතම නැමැත්තා යමක් අවබෝධ කළා. ඒ අවබෝධය මුල් කොටගෙන නේද බුදුන් කියන පදය භාවිතා කරන්නේ. දැන් අපට කටේ කිසුඳ යන්නට මත්තෙන් විහාරස්ථානයට රැගෙන ගින් ප්‍රතිමා වහන්සේ පෙන්නලා අන්න පුතේ බුදු සාදු කියනවානේ. ඒකේ දරුවාගේ දැක්මට හරි. ඒ බුදුන්ද නැහැ. ඒ අනුරුවක් කලා සම්ප්‍රදායක්. මුල් අවුරුදු 250ක් විතර කාලයක් තුළ එහෙම කොහෙවත් ಭಾರತයේ තිබිලා නැහැ ප්‍රතිමාවක්. පසුව තමයි ගාන්ධාර අමරා මතුරාවතී කලා සම්ප්‍රදායන් එකතු වෙලා මේ අනුරුවක් හදලා තියෙන්නේ. ඒක ධර්මයේ වැඩක් නෙවෙයි. ඒක කලාකරුවන්ගේ වැඩක්. නමුත් ඒක වර්තමානයේ දක්වා මිනිසාගේ බුදුන් කෙරෙහි තියෙන සමීප බව පැහැදීම ඇතිකරන්න වැඩිකරන්න උදාහරණ වුණාම ඈත් කළේ නෑ. අදකට බාරන්න. එනිසා ඒක සම්මත මට්ටමින් ආමිස පූජා මට්ටමින් අර බුදුන් වහන්සේ නැමැති උත්තමයා සිහිපත් කරගෙන උන්වහන්සේට ගරු කරන්න සංකීර්ත වස්වස්තාවේ යොදාගත්ත හැකියි. එදා පූජා කළා නම් ආහාර වළඳලා කුසගින නිවීම නිසා පින් සිදු වේවි. අදත් ගෞරවයෙන් යමක් පූජා කළා ඔබේ ගෞරවය ඔබට පින් ලබා දෙයි. නමුත් පිළිමය කියන්නේ බුදුන් නෙවෙයි. ඒක රිදියෙන් රත්තරන් වලින් යකඩ වලින් මැටි වලින් හදන්න පුළුවනි. එය දකින්නකොට තමන්ගේ හිතේ බුදුන් වහන්සේ කෙරෙහි පවතිනා වූ සද්ධා භක්තිය උපදින එක ඔබ ළඟ තියෙන එකයි උපදින්න එක උදව් වෙන්නේ. අපි පිළිම වඳින්නේ නැහැ කියලා පිරිමෙක් කරා තරහ ඉන්න අයට ඕක දකින්නකොට තරහක් කඩන්න හිතෙන්නත් බැරි නෑ. ඒක පිළිමේ තියෙන දෙයක්ද? ඒක තමන් හිතේ හදාගත්ත තරහක් නේ. ඒක උපදින්න අරක උදව් වෙනවා. අන අපි පැහැදීමක් තුලින් ගෞරව කරපු නිසා ඒක උපදින්න මේක උදව් වෙනවා. හොඳයි අපි කියමු පිළිමය බුදුන් නෙවෙයි. බුදුන් වහන්සේ බුදුන්ද? හොයාගන්න බලන්න. ඔබ ඔව් කියාවේ. මම කියනවා නෑ කියලා. ඇයි? දැන් වෙසක් පුණු පොහොදා උදෑසන උද්දත්තටපත් වෙන්නේ සත් සතියක් ගත කරලා මාස 2ක් ඇවෑමෙන් බරණැස විශ්වතනාරාමයට වැඩම කරන්නේ. මේ වඩාත්ම ඥානවන්තව හොයාගෙන යන්නේ. මට මේ තේරෙන දේ එතෙක් කල් කවුරුත් තේරුම් අරන් ඉඳලා නැහැ. කියන්න ලේසිමායේ බස්වග තවසන්. මොකද උන් තමයි යම් මට්ටමකට මේ පැත්ත ගවේෂණය කරලා තිබුණේ. දැන් හැමදාම කියන කතාවක් තියෙනවා. මේ අතර ඉන්නවා සිද්ධාර්ථ කුමාරයා වෙනුවෙන් නාලක නම් වූ
මට මතක හැටියට පැවිදි කරනවා දරුවෙක් කොණ්ඩඤ්ඤ. ඒ කතාව මට මතක් වුණේ නැහැ හරියට. බුදු වෙන බුදුවරයා වෙනුවෙන් මහ පැවිදි කරන්නේ. සවුරුද්දක් දුෂ්කර ක්‍රියා කරමින් උපස්ථාන කරනවා. ඔවුන් ඉන්නවත් මතයක දිට්ඨියක. ඔවුන් කල්පනා කරනවා අත්කිලමතාන යෝගයෙන්මයි බුද්ධත්වයේ ලබන්නේ. ඒ දිට්ඨියට එරෙහිව ගිය ගමන් ඔවුන් අතහැරලා යනවා. දැන් අවබෝධයටපත් වුණා උත්මන් වඩිනවා. ඔය පිළිමවල පෙන්වන පරිදි හරි නීල පීත ලෝහිත සඩ්වර්ණ ගර රස්මින් විහිදමින් තොරණක තියෙන බුදු පිළිම වගේ ඉන්නේ නැහැ. පාගමනින් සාමාන්‍ය මිනිස්සෙක් වැඩම කරනවා. සංසුන් සිත ඇති බැවින් පියකරු බවක් සමග නොකැලවෙන බවක් තියෙන්නත් ඇති. කොණ්ඩඤ්ඤ තවුසාගේ ප්‍රකාශය මොකද්ද? අනේක මතක් කරගන්න විශේෂයෙන්. සිද්ධාර්ථ ගෞතමයෝ බුදු වෙන්න බැරුව ශරීරය අලංකාර කරගෙන අන්න අපෙන් උපස්ථාන ගන්න එනවා. බුදුන් දැක්කද? මේ කුමාරයා ඒකාන්තයෙන් බුදු වෙනවයි කියලා ඇඟිලි තනි ඇඟිල්ලක් උස්සපු කෙනා මේ උපන් වෙලාවේ. ඊටත් වඩා එයාගේ නුවණට අනුව නැත්නම් එයාගේ නැකත් වලට අනුව ඒ අනාවැකිය කියන්න තරම් පුළුවන්කම අනිත් ඇට ඇඟිලි දෙකයි. එක ඇඟිල්ලයි. එයාටත් බුදුන් හමු වුණේ නැත්නම් මේ ශරීරයෙන් ඔබට කොහොමද හමු වෙන්නේ? පළවෙනි පියවර පිළිමේ කලා සම්ප්‍රදායක පිළිමේ බුදුන් නොවේ. නමුත් පින් කරගන්න බාධාවකුත් නැත. අසීමිත ලෙස නාස්ති කරන්නේ නැතුව සීමිත පූජාවක් පවත්වලා. දෙවෙනුවෙන් කය බුදුන් නම් බුදුන් දකින්න පුළුවන් වෙන්නේ අවුරුදු 45ක කාලයක් පමණයි. ඉන්පසු බුද්ධෝත්පාදයේ ඉවරයි. ඒ 45 නේ වැඩ හිටියේ. නමුත් කොණ්ඩඤ්ඤ තවුසා බුදුන් දැක්කේ නැහැ. ඒ හින්දා අන්න සිද්ධාර්ථ ගෞතම බුදු වෙන්න බැරුව වෙනවා කියලායි කිව්වේ. ලංකා ලෝක ඉතිහාසය තුළ සහ ලංකා ඉතිහාසය තුළ ඔය මලියෝදේ මහරහතන් වහන්සේ කියන වචනේ ගනිමුකෝ අපි සත්‍යයක් කියලා. එදා දක්වාම පැවිදි ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි අය භික්ෂු භික්ෂුණී දුකින් නැත මුදන හැවත් නිවන් අවබෝධ කළා නේද? නිවන් දකින්නේ බුදුන් දැකලා. බුදුන් දකින්නේ ධර්මයේ දැකලා. ඒ අයට බුදුන් ඕනේ වුණාද දකින්න? අන්න එහෙම මේ පිළිබඳව හිතන්න ඕන. අපි හිතාගත් අර්ථයේ ඉන්නේ නැතුව මේවා ආශ්‍රයෙන් මේ බුදුන් කියන වචනට පෙන්වන්න හදන්නේ මොකක්ද කියලා. ඊළඟට දම්සක් පැවතුම් සූත්‍රයේ අවසානයේ තියෙනවා. ඉමස්මින් චපන වෙය්‍යාකරණස්සින් බංජමානේ ආයස්පතෝ කොණ්ඩඤ්ඤස්ස වියදා විරජං වීතමලං ධම්මචක්කං උදපාදී. වරහන් ඇතුලේ සෝවාන් වීමත් සමග කොණ්ඩඤ්ඤ තවුසා සෝවාන් වීමත් සමග බුදුන් දැක්කයි කියලායි තියෙන්නේ. එහෙනම් ඊට මෙහා පැත්තට බුදුන් දකින්න බෑනේ. සෝවාන් වීමත් සමග දැක්ක බුදුන් මොකද්ද? කවුද? ශරීරයේ සද්ධර්ණ ඝන රශ්මියද මොකද්ද? බුදුන් පේන්නේ මසසට නෙවෙයිනේ දහම් මැසට. අන්න පළවෙනි වතාවට මේ ලෝකේ බුදුන් දැක්කේ පළවෙනි වතාවට කොණ්ඩඤ්ඤ තවුසා. නමුත් ඊටත් ඉස්සරලා සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේ වෙසක් පොහොන දා උදෑසන බුදුන් දැක්කා. ඔන්න මම කියන විදිහේ. සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේ වෙසක් පොහොන උදෑසන බුදුන් දැක්කා. එතකොට බුදුන් ඊට එහා යනවා. ඒ අවබෝධයටපත් වීම නම් තත්ත්වයේ අවබෝධ කළ තැනත්තා නිසා උන්වහන්සේට සම්මා සම්බුද්ධ කියනවා. තවත් අවබෝධයටපත් වුණොත් ඒ ආශ්‍රයෙන් පඤ්ඤා විමුක්ත කියලා කියනවා. ප්‍රඥාවෙන් මිදුණ කියන අර්ථය අනුබුද්ධ කියලා කියනවා. අනුබුදු මිහිඳු හිමිහානි අනුබුදු ඔක්කොම එතකොට ශරීරයටද කියන්නේ අර අවබෝධයටද?
තව ටිකක් එහාට එනවා. සංයුතනිකාය කන්දක වර්ගය තුළ සංයුතනිකාය සලායතන වර්ගය තුළ බුද්ධත්වයේ පිළිබඳ කළ ප්‍රකාශය තුළ සම්බෝධ සම්බුද්ධත්ව සූත්‍ර 4ක් හෝ 5ක් තියෙනවා. මෙන්න මේවා තුළ බුදුන් කොහොමද හඳුන්වන්නේ? තමන් වහන්සේ නේවතාහම් භික්කවේ සදේවකේ ලෝකේ සමාරකය කියලා මහණෙනි මම දෙවියන් සහිත බමුණු සහිත මේ ලෝකේ අහවල් දේ සිදුවෙන තුරු බුද්ධත්වයට පත් වුණයි කියලා ප්‍රකාශ කළේ නෑ. එකක් ආස්වාදය වශයෙන් දැක ආදීන වශයෙන් දැක නිස්සරණයට පත් වුණ දවසේ තමයි බුද්ධත්වය ප්‍රකට කළේ. ආස්වාදය වශයෙන් සහ ආස්වාදයේ ආදීනවත් දැකලා ආස්වාදයෙන් මිදුනහම බුද්ධත්වය. අපි මේ කොහෙද යන්නේ? නිවනට උපරිස් වෙන ආකාරයෙන් බුද්ධානුස්සතිය වඩන්නේ කොහොමද කියලා හොයන්න. තේරෙනව කන්දක වර්ගයට. ඒකේ කොහොමද බුදුන් වහන්සේ තමන් වහන්සේ පිළිබඳව හඳුන්වලා තිබෙන්නේ? මහණෙනි දෙවියන් සහිත මරුන් සහිත බමුණු සහිත මේ ලෝකේ මේ රූප වේදනා සංඥා සංකාර පහට එන දේවල් මගේ කොට මම කොට මගේ ආත්ම කොට දකින තාක්කල් මම ලෝකෙට බුදුන් කීවේ නෑ. හොඳයි මගේ කොට මම කොට මගේ ආත්ම කොට ගැනීමට මොකද්ද පෙන්වන්නේ? පංචස්කන්ධයේ ආත්මය නැත්තම් පංච උපාදානස්කන්ධය. පංච උපාදානස්කන්ධය බුදුන් නෙවෙයි එහෙනම් නේ. නමුත් උන්වහන්සේට ප්‍රත්‍යක්ෂ වුණාද? මේ රූප වේදනා සංඥා සංකාර විඤ්ඤාට එන දේවල් මගේ නොවන මම නොවන මගේ ආත්ම නොවන බවට. පංචස්කන්ධය ආත්මය නෙමෙයි ඒතකොට පංචස්කන්ධය අනාත්මය. එදයි මම දෙවියන් සහිත බමුණු සහිත ලෝකයට බුද්ධත්වය ප්‍රකට කළේ. දැන් බුදුන් කවුද? ආස්වාදේ ආදීන දැක නිස්සරණයට පත් වුණාම බුදුන් හම්බ වෙන්න පුළුවන්. පංචස්කන්ධයේ ආත්ම කොට ගත්තොත් මාර්ය හම්බ වෙන්න පුළුවන්. නොසසර හම්බ වෙන්න පුළුවන්. පංචස්කන්ධයේ අනාත්මයේ 100%ක් පත් වෙනකොට හමු වෙනවා බුදුන්. පිළිමේද පුද්ගලයෙක්ද නැත. දැන් ඉතින් ගාතාවක් සිහි කරන එක හරි එහෙම නැත්නම් පාඩයක් හරි සිහි කරන එක බුද්ධානුස්සතිය කියලා කළාට අපි කොහෙද ඉන්නේ? පෘථග්ජන භාවය තුල ඒ කෙරෙහි උපන් පැහැදීමෙන් කෙලෙස් යටපත් කරන සද්ධාාවක් උපදවා ගන්න හැකි සංසුන් බවක්. ඔබට පාලි කියව හිටියයි කියලා හරි නැත්නම් මේ ගාථා ටික කියව හිටියයි ඔබේ ලෝභ දේශ මොහ ඉවර වෙනවද? එහෙනම් මේ බුද්ධානුස්සතියද මොකද වෙන්න ඕන? ඔබේ ලෝභ දේශ මොහ ඉවර වෙන්න ඕන. එයි මොකද මේ පෙන්වන්නේ? ඒකාන්ත නිබ්බිදාය. ඒකාන්තයෙන්ම කලකිරීම පිණිස මොනවා කෙරෙහිද? බුදුන් කෙරෙහිද නෑ. සසර කෙරෙහි පංචස්කන්ධය කෙරෙහි දුක කෙරෙහි. විරාගය රාගය ඇල්ම විරාගය මිදීම පිණිස. නිරෝධය දුක්ඛ නිරෝධය පිණිස. ක්ලේශයන්ගේ සංසිඳීම උපසමය. මාර්ගඵල පිණිස සම්බෝධිය පිණිස නිවන් පිණිස. මේවා වෙන්නේ මොනවා කළොත්ද? මේ කියන විදිහට නම් මේ බුද්ධානුස්සතියදී කෙලෙස් නැතෙන්න ඕන. මේ කියන විදිහට නම් බුද්ධානුස්සතියදී සෝවාන් ආදී මාර්ගඵල ලැබෙන්න ඕන. දැන් පේනවද ඔබ බුද්ධානුස්සති කියලා ඉතා පහළ තැනකට ඇවිදින් මොනවද මොමුණ හිටිය ඇරුණාම
බුද්ධානුස්සතියට ගිහින් නැහැ කියලා. ඒකයි මම කිව්වේ එක්කෝ මේ දහම් පෙළ වැරදි නැත්නම් ඔබ වැරදි. නමුත් මෙන්න මේ බඳු කෙටි පෙළක් වරදින්නත් බෑ. දිග පෙළක් නම් වචනවත් මාරු වෙන්න පුළුවන්. ඔබට මේ එකම ධර්මයේ භාවිතා කරනවා නම් එතනින් එහාට මේ මොකක්වත් දැනගන්න ඕන නැහැ කියලා මේ කියන්නේ. අපිට මෙහෙම කියන්න වෙලා තියෙන්නේ නැවත නැවතත් ධර්මදේශනා ඉල්ලන වෙමින් අලුත් මාර්තුකා ඔස්සේ. නමුත් අපටත් මේ එක ධර්මයේ දැනගත්තාම ධම්ම කතික විතරක් නෙමෙයි ධම්මාන ධම්ම පටිපන්න වෙන්න පුළුවන්. ධම්ම කතික සූත්‍රයේ පෙන්වන්නේ ධම්ම කතික ධම්මා ධම්ම පටිපන්න විමුක්ත කියලා. දැන් ඔන්න අපි බුද්ධ පදයට සෑහෙන අරුත් හොයන ආවා. දැන් ඔබ කවුද? මම අහන්නේ ඔබ ස්ත්‍රියක්ද පුරුෂයෙක්ද ගිහියෙක්ද පැවිද්දෙක්ද කියලා නෙමෙයි. ඔබ පංචස්කන්ධයේ අනාත්මේ පරිහරණය කරනත් නැද්ද පංචස්කන්ධයේ ආත්මේ පරිහරණය කරන්නේද? තේරෙන්නේ නැත්නම් උත්තර දෙන්න දන්නේ නැහැ. මොකද්ද පංචස්කන්ධය ආත්මය කියන්නේ? පංචස්කන්ධය කියන එකට කියනවා සක්කාය කියලා. සක්කාය කියන්නේ රූප වේදනා සංඥා සංකාර පහට. ඒකට මොනවද එන්නේ? පවෙයි, පිනෙයි, ධානෙයි, ලෝභෙයි, දේශේවයි, ඊර්ෂ්‍යාවයි, මෝහයයි, ක්‍රෝධයයි, වෛරයයි, තරහවෙයි, පවෙයි මොනවද? ඒකට එකයි එන්නේ. ඒකට ඇලුනහම ඒකට එනදී මම කොට ගන්නවා. මම කොට ගන්නේ මම කියලා වචනෙන් කියනවා නෙමෙයි. ඒ ඇලීම මුලාව, ගැටීම මුලාව. දැන් එතකොට පංචස්කන්ධයේ ආත්ම වුණා. දැන් පංචස්කන්ධේ මම ඉන්නවා. සක්කාය දිට්ඨි. ඔබ සතර ගමන යන්නේ පංචස්කන්ධයේ අනාත්මය තුලද ආත්මය තුලද? පංචස්කන්ධයේ ආත්මය තුල. පවෙන් අපාය ගියත්, පිනෙන් දිව්‍ය ලෝකෙ ගියත්, ධානයෙන් බඹලෝ ගියත් ඔබ යන්නේ පංචස්කන්ධයේ ආත්ම හේවත් පංච උපාදානස්කන්ධය තුල. මොකද පංච උපාදානස්කන්ධය තුල තමයි භව හැදෙන්නේ, සතර හැදෙන්නේ. උපාදානස්කන්ධය තුල උසාවදානේ වී නැති වෙනකොට ස්කන්ධ පහ නැතුණට අනාගත ඵලයක් උපදින්න හේතුත් තියෙනවා. නම් අනාගත ඵලයක් උපදින්න සසර හේතු තබලා බුදුන් දකින්න බෑ. අපාය දකින්න පුළුවන්, දිව්‍ය ලෝකේ දකින්න පුළුවන්, බ්‍රහ්ම ලෝකේ දකින්න පුළුවන්. ඒකට අදාළව සසර දකින්න පුළුවන්. සසරේ දියුණුවක්. මොකද වෙන්න ඕන? මේ කටයුතු ටික වෙන්න නම් මේ නිබ්බිදාය, විරාගාය, නිරෝධාය, උපසමාය, අභිඤ්ඤා සම්බෝධාය, නිබ්බානාය පිණිස වෙන්න නම් මොකද වෙන්න ඕන? බුද්ධානුස්සතියදී කෙලෙස් නැතෙන්න ඕන. කොහොම කළොත්ද කෙලෙස් නැතෙන්නේ? ඒකයි නොබියව හොයන්න ඕන කියලා කියන්නේ. ඒ හොයන්නේ දහමට අගෞරව කරන්න, පහර ගන්න නෙමෙයි. වැසුණු දේ මතු කරගන්න. අප්‍රමාණ භක්තියෙන්, ගෞරවයෙන්. බුදුන් අදත් ජීවමානයි කියලා හොයාගන්න. ඒ බුදුන් කීවේ පිළිමෙ නෙවෙයි, සතර මහා භූත කය නෙවෙයි. ඒ කයක් උදව් කරන උන්වහන්සේ ලබාගත්තා වූ සාන්ත වූ, සදාකාලික වූ, නොනසන වූ තැනක් තිබෙනවා. අපි මෙහෙම කියමු. රත්තරන් කාය, රිදී කාය, මැටි කාය. බුදුන්ගේ එක කායක්. දෙක සිද්ධාර්ථ ගමතින් වහන්සේට අදාළ චාතුම් මහා භූතික කාය. තවත් කායවල් වගේක් තියෙනවා. මනෝමය කාය. බුදුවරුන්ට නැත්නම් 이르දිමතුන්ට පවතිනා වූ යම් අය දමනය කරන්න හෝ යම් අය මගට ගන්න අවශ්‍ය ප්‍රාතිහාරයක් පෑමේ හැකියාව.
ඒක අනිත් සමයන්ලත් තිබිලා තියෙන නිසා ඒක වැදගත් කාරණයක් වශයෙන් පෙන්න්නේ ධම්මකාය. ධම්මකාය ධම්මපදයෙන් මොකද්ද පෙන්වන්නේ? ධම්ම කියන අන්නේ ධම්මකායට නේද මේ බුදුන් කියන්නේ. එතකොට සද්ධර්මයට පැමිණීමේ සම්මාදිට්ඨිය ඇති පුද්ගලයාට මේ කියන බුද්ධානුස්සතිය භාවිතෝ බහුලීකතෝ වඩන්න පුළුවන් නම් බොහෝකට නැවත නැවතත් භාවිතා කරන්න පුළුවනි නම් මේ බුද්ධානුස්සතියමම සකලක් ලෙස ප්‍රහීණය පිණිස සිදු වෙනවා. කෙලෙස් නැතෙන්නේ කොහොමද? කෙලෙස් හංගලා නසන්න පුළුවන්ද? කෙලෙස් යටපත් කරලා නසන්න පුළුවන්ද? බැහැ. ලෝකේ ක්‍රම තිබුණා. ධානං විරාගෝ කියන වචනෙන් පෙන්නනවා ලෞකික ධානයටපත් වුනහම කෙලෙස් නැහැ ඒකේ. නමුත් ඒ විරාගික නැසිලා නෙමෙයි යටපත් වෙලා. ඒ වගේම රූපාවචර අරූපාවචර ධානයක් උපදවන හිටියොත් එහෙම ධානය විරාගිකයි. ඈත් වෙලා. පරලෝකියොත් නිවන හා සමාන සංසුන් බවකින් වාසය කරනවා. නමුත් ආයතනයක් බැවින් පිරිහිලා යටපත් කරගත්තා වූ අවිද්‍යාව නිසා නැවත හීන ප්‍රතිසන්දියකට එනවා. එතකොට ඒවයින් ලැබිලා තිබෙන්නේ තදංග ප්‍රහාණය, විස්කම්බන ප්‍රහාණය ඇරුණාම කෙලෙස් යලි උපදින්න තියෙන කාරණා ප්‍රහාණය වෙලා නැහැ. අන්න. එහෙනම් සමුච්ඡේද ප්‍රහාණය සිදු වෙන්න ඕන බුද්ධානුස්සතියේදී. බුදුන් සිහි කරනවා කියන්නේ මොකක්ද එතකොට? අන්න එහෙමයි අපි මේවා පිළිබඳව බොහොම භක්තියෙන්, ආදරයෙන්, ගෞරවයෙන් අපහාස කිරීම අදහසකින් තොරව නමුත් නොබියෝ බලන්නේ. දැන් යනවා වක්කලි සූත්‍රයට. ඒත් තව සාක්කියක්. ඔබ වැන්නවුන් වැන්නෙක් එයත්. ඒ කියන්නේ පිළිමය හෝ පුද්ගලයා දෙස බලාගෙන ඉඳලා සතුටු වෙන්න පුළුවන් සද්ධාාවක් උපදවාගත්ත චරිතයක්. දැන් මේක සැර කරලා තමයි එලවගන්නේ. එලවගත්තම තමයි ගින් කුටියකට වෙලා ඉන්නේ තනියම. අසනීප වෙලා තමයි දැන් නැගිටින්න බැරුව බුදුන් බලන්න යන්න විදිහක් නැත්තේ. මේ කතාවට ඉස්සෙල්ලා අනික කියලා ඉන්නා. කොමක්ද කුද්දක නිකායේ පවතිනා වූ සංඝාටිකරණ සූත්‍රය. මේකනේ සංඝාටිකර කියන්නේ. එයා ඒකෙත් පෙන්නනවා ඔක බුදුන් වහන්සේ. යමෙක් මගේ සිවුරු කොනේ ගෑවි හිටියත් ඔහුට නම් බුදුන් දකින්න ලැබෙන්නේ නැහැ. ගව් ගානක් ඈත හිටියත් ධර්මයේ දැක්කොත් බුදු අන්න වචනේ ආවා. ධර්මයේ දැක්කොත් බුදුන් දකි. ධර්මය කියන්නේ මොකද්ද කියලා හොයාගන්න එකයි කරන්න තියෙන්නේ. ධර්මය කියන්නේ බණ පොත හරි ජාතක කතාවක් හරි කියලා හිතුවට හරියන්නේ නැහැ. ඒ නිසා තමයි අදටත් පුද්ගලයා නැති වුණාට ධර්මයේ දැකින්ම බුදුන් දකින්න බාධාවක් නැත්තේ. ගව්ගානක් නැහනේ. අවුරුදු 1600යි. 5000 10000ක් 20000ක් විතර ගියාම සවත් ඈත් වෙන්න පුළුවන්. තවත් ಜಾති එකතු වුණොත් එහෙම තවත් අවසර හම්බුනොත් එහෙම එක එක දේවල් මුද්‍රණය කරන්න, තව තමන්ට හිතෙන දේවල්
තවත් වැහෙන්න පුළුවන්. අන්න අපිට ඈත ප්‍රශ්නයක් නැහැ. මෙන්න මේ ධර්මයේ දැකීමෙන් බුදුන් දකින්න එක වෙන්න බැරිද මේ බුද්ධ අනුස්සති කියන්නේ? අතෙන්ට යනවා දැන්. වක්කලිගේ ආරාධනෙන් වෙනත් කෙනෙකුගේ ආරාධනෙන් වක්කලී ඉන්න තැන සෙනසුනට වඩින බුදුන් වහන්සේ පැනවූ අසුනක වැඩ ඉන්නවා. ඔහු තුවාලකරුවෙක්. ඒ නිසා ඇවතක් වෙන්නේ නැහැ. ඔහොම ඉන්න කියලාත් කියලා ඉතින් අහනවා මේ හේතුව මොකක් හරි මේ ශික්ෂාපද වල පිළිබඳව මොකක් හරි මේ විපිලිසර වීමක්ද කියලා. නෑ එහෙම මොකක්වත් නෑ. ප්‍රසකයක් නෙවෙයි තියෙන්නේ. කකුලේ තුවාලයක් හින්දා බුදුන් දකින්නට යන්න බැරිකම ලෙඩේ. ඔන්න බකට කියන්නේ බලලා මල්ලෙන් එළියට පයින්නවා කියලා. ඔන්න එයත් බුදුන් දකින්න යන්න මේ ජේතවනාරාමයට යන්න විදිහක් නෑ අඩියට යන්න බැරි හින්දා බුදුන් දකින්න. ඒ කාලේ වක්කලිත් ඇස් දෙකෙන් බුදුන් දකින්න හදාගත්ත පෘථග්ජනෙක්. දැන් අන්න කිංතේ වක්කලී විනාපූති කායන දිත්තේන යෝකෝ වක්කලිය ධම්මං පස්සේ සොම්පස්සේ අර පදේ මේනවා මෙතෙන්ට. දෙතිස් කොට්ටාසයන් සහිත ශරීරය දිහා බැලීමෙන් ඇති වැඩේ මොකක්ද? යමෙක් මා දෙසූ ධර්මයේ දකීද? බුදුන් දකී. යෝ මං ධම්මං පස්සති සෝ මං පස්සති. ධම්මං හි වක්කලි පස්සන්තෝ මං පස්සති. ධර්මයේ දකින්නා මා දකී, මා දකින්නා ධර්මයේ දකී. දැන් තව වචනයක් එකතු කරගන්නවා. ධර්මයේ දකීද බුදුන් දකී, බුදුන් දකීද නිවන් දකී, ධර්මයයි බුදුනුයි නිවනුයි එකට සම්බන්ධ වෙනවා. දැන් මේ ධර්මයේ කීවේ ධම්මකාය කීවේ නිර්වාණයට නේද? මේ බුදුන් කීවේ නිර්වාණයට නේද? නිවන් අරමුණු කරන්නේ කොහොමද? බුද්ධානුස්සති. නැවත නැවතත් භාවිතෝ බහුලීකතෝ. ත්‍රිපිටකය තුල සඳහන් පෙළවල් ගත්තොත් එහෙම මිනිසාගේ ඇස තුල කන තුල නාසය තුල දිව තුල ගන්නා වූ අරමුණු රසයට ඇලෙන්න ගියාම තින්නම් සංගති පස්සෝ පස්සපච්චා වේදනා වේදනාපච්චා තණ්හා තණ්හාපච්චා උපාදාන උපාදානපච්චා භවපච්චා ජාති. ඒ පාරේ බුදුන් දකින්න පුළුවන්ද? භවපච්චා ජාති. ඒ පාරේ සතර හදන්නයි පුළුවන්. අන්න අපේ අය පව තුල පින තුල ධානය තුල මේ භවපච්චා ජාති සතර හදන්න තමයි දන්නේ. බුදුන් වෙත යන්න දන්නේ නැහැ. සා තථාගතෝ භව නිරෝධාය ධම්මං දේසේති. එනකොට තථාගතයන් වහන්සේ භව නිරෝධයේ පිණිස තමයි ධම්ම කරුණු පැහැදිලි කරන්නේ. පස්ස නිරෝධෝ වේදනා නිරෝධා වේදනා නිරෝධෝ තණ්හා නිරෝධා තණ්හා නිරෝධා උපාදාන නිරෝධෝ උපාදාන නිරෝධා භව නිරෝධෝ භව නිරෝධා නිබ්බාණං භව නිරෝධෝ නිබ්බාණං. භව නිරෝධ කරන්න පුළුවන් නම් මොහොතක් මොහොතක් පාසාම බුදුන් වෙත නෙමෙයිද යන්නේ. භාවිතෝ බහුලීකතෝ. සංයුත්ත නිකායේ සූත්‍රවල පෙන්නනවා භව නිරෝධෝ නිබ්බාණං කියලා වෙනමත්. භවපච්චා ජාති භව නිරෝධෝ නිබ්බාණං. භවපච්චා ජාති වලට අදාළ මොනවාක් කරලා බුදුන් වෙත යන්න පුළුවන්ද? මොකද භවපච්චා ජාති වල මුලින් තියෙනවා තණ්හා උපාදාන කියලා එකක්. ඒ බුදුන් වෙත යන පාර නෙමෙයි මායාව වෙත යන පාරනේ. සසරට වැටෙන පාරනේ. ඒ නිසා පව තුල හරි පින තුල හරි ආපහු භාවනාව තුල හරි ලෞකික සසර නම් හදන්න පුළුවන්. එසා පෘථග්ජන පුද්ගලයෙකුට ළඟා වෙන්න පුළුවන් සීමාවක් නෙවෙයි මේක. ඔවුන් සසරට වැටෙන්නේ.
නමුත් බුදුසමය පෙන්වනවා ආගතං ඉමං සද්ධම්මන්ති සද්ධර්මයට පැමිණීමේ සම්මාදිට්ඨිය. සද්ධර්මයට කියන්නේ ගාථාවකට හෝ චරිත කතාවට හෝ ජාතක කතාවට පැමිණෙනවටද? ධර්මයේ සද්ධර්මය මොනවා කළොත්ද සද්ධර්මයට පැමිණෙනු ඇත්තේ? අන් නැවත නැවතත් බුදුන් සිහි කරනවා කියන්නේ. බුදුන් කියන පදේ කියනකොට හරි පිළිමයක් සිහි කරනවට හරි ගාථා ටික කියනකොට හරි වෙන්න බෑ එහෙනම්. මේ කටයුත්තේදී මොකද වෙන්න ඕන? විරාගාය නිරෝධාය උපසමාය ක්ලේශයන් සංසිඳෙන්න වෙනවා. ඔබේ කෙලස් ටික යටපත් කරන ඔබ බුද්ධානුස්සති මෙත්තාච අසුභම් මරණස්සති කිය හිටියොත් හරි බුදුන් වහන්සේ අරහන් නම් වනසේක සම්මා සම්බුදුන කිය හිටියොත් හරි ඔබේ කෙලස් නැතෙනවද? නෑ, ඒවා එන්නේ නෑ. සද්ධාව බහුල වෙන තරමට ඒවා එන්නේ යටපත් වෙලා යනවා. නමුත් තථාගතයන් වහන්සේ ඊළඟ දේශනා කරන සූත්‍රවල ප්‍රහාණය සඳහා ඒවා උපදින්න ඕන කියලා තියෙනවා. කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, විහිංසා විතර්ක උපදින්න ඕන. ඉපදුනහම පිළිගන්නේ නැතුව ඉන්න ඕන කියලා තියෙනවා. ඉපදුනහම පිළිගත්තොත් සතර හදනවා. ඉපදුනහම පිළිගත්තේ නැත්නම් සසර ගමන නිමා වෙනවා, බුදුන් වෙත යනවා. මේ හුඟක් දේවල් මේකේ තිබුණාට මෙතනින් එහා පැත්තට තියෙනවා මේකේ ධම්මානුස්සති, සීලානුස්සති, ත්‍යාගානුස්සති, තව ගොඩක් තියෙනවා උපසමානුස්සති. අර උපසමානුස්සති කියලාත් තියෙනවා. සංසිඳීම නැවත සිහි කිරීම. කොහොම කරොත්ද සංසිඳෙන්නේ? නැවත නැවතත් සංසිඳන විදිහේ පාරේ ගියොත් ඒත් ඔය කියන වචන ටිකට හම්බ වෙනවා. භාවිතෝ බහුලිකතෝ ඒකාන්ත නිබ්බිදාය විරාගාය නිරෝධාය උපසමාය අභිඤ්ඤාය සම්බෝධාය සංවත්තති. නිසා අවශ්‍ය වෙන්නේ මොන දෙයින් කළත් කෙරෙන්න ඕන මොකද්ද කියන එක තේරුම් ගන්න එක. යම් කිසි අරමුණකට මුලා වෙලා ඇලිලා ගැටිලා අනාගත ඵලයක් උදින්න හේතු තබලා බුදුන් වෙත යන්න බෑ. ඒක භවගාමී ප්‍රතිපදාව. භව නිරෝධගාමී ප්‍රතිපදාවෙන් තමයි මොහොතක් පාසා බුදුන් වෙත යන්න පුළුවන්කමක් තියෙන්නේ. ඒ නිසා බුද්ධානුස්සතිය වඩනවා නම් ධම්මානුස්සති, සංඝානුස්සති, සීලානුස්සති, ත්‍යාගානුස්සති, උපසමානුස්සති ඔක්කොමත් වඩනවා ඇති. විදර්ශනත් වඩනවා ඇති. පංචස්කන්ධය අනාත්මයත් බලනවා වෙන්නේ ඇති. මරණ සතියත් වඩනවා ඇති. මම ඔහොමයි දකින්නේ. මේ සේරම තථාගත බුදු පියාණන් වහන්සේ ඒ පුද්ගලයන් සඳහා මෙතෙන්ට පැමිණීම සඳහා දේශනා කළ විවිධ මාවත් කෝකෙන් කළත් ක්ලේශ ප්‍රහීන වෙන්න ඕන. කෝකෙන් කළත් භව නිරෝධ වෙන්න ඕන. එතකොට තමයි එතනින් පැමිණෙන්නේ බුදුන් වෙත සද්ධර්මයට. ඔබට තේරෙනවද එහෙමනම් මේ සමාජයේ අවුරුදු දහස් ගණන්, සිය ගණන්, 15ක් 20ක් මාස ගණනක් බුද්ධානුස්සති වඩනවා කියලා මන්ත්‍රයක් කියවනවා මොන හරි කියව හිටියට ඒ මොහොතට කෙලෙස් යටපත් වීම තුළ සනසීමක් කරුණාම අදාළ ප්‍රවිෂ්ඨ වීම වුණේ නැහැ කියලා. ඒ හැඟවුණ අදහස් හංගලා තියලා බෑ. උපදින්න ඕන. ඒකට යම් කිසි පුද්ගලයෙකුට තම තමන්ට අදාළ ශේෂ්ත්‍රය තුළ බාහිර ගැටීමේදී බාහිර එක අපි දකින්නවා කියවට බාහිර එක අහනවා කියවට ඇතුළත එක එනවා. මෙයා එළියට ගන්න ඕන. හංගලා එතන තිබීදී මෙයාට පහර ගහන්න බෑ. මගේ ළමා කාලය තුළ මම ඔය නාන්න ගියාම ඒ පිළිබඳ හසල දක්ෂතා ඇති අය ගල් ගෙවල් ඇතුලේ සැඟවි සිටිනා වූ සත්තු නැත්තම් මාළු වර්ග එළියට ගත්ත හැටි මම දැකලා තියෙනවා. ඊට අදාළ හැම දීපුවම ඒක ඉතින් ඒ පසු කාලීනව මේ ක්‍රමේ පාව මට කෙනෙක් කියලා දීලා තිනවා මම දන්නේ නැති නිසා. නමුත් දැන් මෙතන කියන්න ඕන නෑ ඔක. මේක අරගෙන ගිහින් ගිලිනවයි කියලා. අරගත්තට ඇදගෙන ගියාට හරියන්නේ නැහැ කියලා.
එතකොට ඇම දුන්නහම ඇම ගිලිනෝ. හැංගිලා ඉන්න කෙනා. ඔබට තේරෙනවද මේ බාහිර ලෝකේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියලා කියන්නේ? ඔබේ ඇතුළත හැඟුණා වූ මේ දුර්වලකම එළියට එන්න ඇමක් මේ දීලා තියෙන්නේ කියලා. ඇම දීලා තියෙන්නේ අල්ලගන්න මිසක් හැංගෙන්න නෙමෙයිනේ. අනෝගේ එළියට අරගෙන මරන්න මේ තියෙන්නේ. uppannam කාම විතක්කං, uppannam විහිංසා විතක්කං, uppannam ව්‍යාපාද විතක්කං කියන්නේ හැංගිච්ච හේතු වල ඵලෙ එළියට ගන්නවා. අරගෙන පරණ පාරේ ගිය සතර හැදෙනවා. ඒ පාරේ යන්න බෑ. ඒක බුද්ධානුස්සති නෙමෙයි. ඒක පමාද විහාරේ. අන්න බුදුවරු හොයාගත්ත විශේෂ දේ. එකතු වීමෙන් යලි සතර හැදේ, එකතු නොවීමෙන් සතරෙන් මිදේ. ඒ බුදුන් නැති යන පාර. 아무තුවෙන් එහෙමනම් පිළිමයක් කරමුණු කරගෙන හරි සඩ්වන්ට ගණ රස්නේ අරමුණු කරන් හරි ඔබට අරමුණක් වඩලා සාන්ත සමාධියක් හදා ගන්න පුළුවන්. උපසංසෝක නෙමෙයි මේ කෙලෙස් යටපත් වීම ලබා ගන්නා වූ ලෞකික සංසුන් බව. ඒ ලෞකික සංසුන් භවයේ සහ නිර්වාණය අතර ඒ මොහොතේ සැනසීම වෙනසක් නැහැ. මොකද සංසිඳිලා තියෙන්නේ විරාගිකයි මේ මොහොතේ. නමුත් සංසිඳුනේකේ එන්නේ නැහැ අරකේ ආපහු එනවා. මේ සංසුන් බව පෙරලගෙන එනවා. එහෙනම් ඒකට පිරිහෙන සමාධිය කියලා කියන්නේ. ඔන්න දැන් ඔබට මේක තේරුම් ගන්න පුළුවන් නම් මේ බාහිර සමාජයට මුහුණ දීමේදී ඒවා නිසා ඔබට අදාළ ඔබේ සැඟවුණා වූ දුර්වලකම එළියට එනවා. තිබෙන බව දැනගන්න එළියට ආවමයි. නැති දවසට එන්නෙත් නැහැ. අනේ එතන ශූන්‍ය වෙලා ගිය දවසට එන්නේ නැහැ. එකතු වුණොත් ශූන්‍ය වෙන්නේ නැහැ. සතර හැදෙනවා. එකතු නොවීමෙන් ක්‍රමෙන් බුදුන් වෙත යනවා. සද්ධර්මයට පැමිණෙනවා. ආගතං එමං සද්ධම්මන්ති. මොකක් කරන්න ඕනද? විරාගයේ නිරෝධය වෙන්න වෙනවා. නිරෝධය කියනවා සාමාන්‍යයෙන් අවසන් වෙනවට. නමුත් ඒකට පද දෙකක් තියෙනවා. අවශේෂ නිරෝධය සහ නිර්වශේෂ නිරෝධය. අන්න පෘථග්ජන පුද්ගලයාගේ ස්කන්ධ පහ අවසන් වෙනවා. නමුත් ඒකට කියන්නේ අනාගත ඵලයක් වදින්න හේතු තව අවසන් වෙන බැවින් ඒක අවශේෂ නිරෝධය. අවශේෂ වෙනවා. අවශේෂ වීම බුද්ධානුස්සතිය වෙන්න බෑ. පමාව. බුදුන් සිහි කරනවා කියන එකේ තේරුම එතකොට අර පංච උපාදානස්කන්ධය අනාත්මේදී අනාත්ම වීමේදී තමයි බුදුන් වෙත යන්නේ. ඒකයි වක්කලිට වදාලේ ඊට පස්සේ කතාවේ තියෙනවා ඒක. අපි කතා කළේ දැනට ධර්මයේ දකිද බුදුන් ගත කියලා විතරනේ. ඊට පස්සේ මොකද්ද පෙන්වන්නේ? තංකින් මඤ්ඤසි වක්කලි. මොකද ගැන හිතන්නේ? ඉතින් අහනවා. රූප වේදනා සංඥා සංකාර විඥාන පහ අනිත්‍යද නිට්ටයද? ස්වාමී අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි. එහෙම දේවල් මගේ මම මගේ ආත්ම වශයෙන් ගැනීම සුදුසුද? නැත. තස්මාති හේවක්කලි. අන්න ඔය මගේ මම මගේ ආත්ම නිත්‍ය සුඛාත්ම නේතම් අවනේතු හමස්මින් නමේසෝ වත්ත අනිත් දුක්ඛ අනාත්ම මේ පැටලිල්ල ලෙහා ගන්න තියෙන තැනක් මේ හොඳට. දැන් පංචස්කන්ධයට එන දේවල් මගේ මගේ ආත්ම කොට ගත්තොත් බුදුන් වෙත යන්න බෑ. පෙන්වන්නේ අර ඒකනේ. නේතං මම නේතු හමස්සින් නමේසෝ වත්තා. වචනෙන් මේක කියා ඉන්නව නෙවෙයි. ඒකට තමයි අමඤ්ඤ මානෙ මමත්වෙන් නොගැනීම කියලා කියන්නේ. ඒ බුදුන් වෙත යන පාරනේ. සම්මප්පඤ්ඤාය දට්ඨබ්බම් මනා නුවණින් අන්න නැවත නැවතත්
පංච උපාදානස්කන්ධයට එකතු නොවි අනිත්‍ය බැලීමම බුද්ධානුස්සතියයි. බුද්ධානුස්සති අර්ථයෙන් පෙන්වන්න හදන්නේ මේකමයි. ක්ලේශයන් නැසෙන හැටි. ක්ලේශයන් නැසෙන්න ඕන කොහෙන් හරි බුදුන් නැත යන්න. කෙලෙස් යටපත් කරලා බුදුන් නැත යන්න බෑ. ක්ලේශයන් නැසීම කියන එක සිදු වෙන්නේ මොකක් නිසාද? අතීත වරදක් නිසා එන එකට එකතු නොවි අර අවශේෂ වී නිරෝධ වෙන්න නොදී නිර්වශේෂව අනාගත ඵල උපදින්න හේතු සිදු වෙන ආකාරයෙන් කර්ම සහ විපාක වෙන්න නොදී අවසන් කිරීමෙන් එයම ඔබට කරන්න පුළුවන් නම් අනික සියලුම ධර්මයන්ගෙන් කරන දේවල් මේකේ කරනවා. මෙන්න මෙතෙන්ට මේ කියන සියලු කාරණා අරගෙන ගලපගෙන නොබියෝ පැමිණෙන්න ඕන. බැලුවම විය යුත්ත ඉතා ටිකයි. මේ විය යුත්ත වටහා ගන්න නැතුව බොහෝ දේවල් ඉතිහාසය ආදී කොට ඇති දැනගත්තට ඔබට විය යුත්තට ප්‍රවිෂ්ඨ වෙන්න බැරි වෙනවා. පෘථග්ජනයන් සතු ශාස්ත්‍රීය භාවයේ බොහෝ දේවල් දන්නවා. නමුත් පංචස්කන්ධයේ අනාත්මේ බුදුන් නැති යන පාර බව දන්නේ නැහැ. අනුස්සති අනුපස්සී විහෙරති. නැවත නැවතින් බලාව. මෙතන අනුස්සති කියන්නේ නුවණින් නැවත දකින්න එකට. නුවණින් නැවත නැවතත් පරණ පාරට සසරට අහු වෙන්නේ නැති වෙන්න එකතු නොවෙමින් එකතු නොවී සිටින්න අදාළ වීරියකින් යුක්තව සතියකින් යුක්තව මන්දයත් එකතු වීමට තමයි වීරිය දිනු කරලා තිබුණේ. ඒක කාමාංග වීරියක් කරනවා වීරිය සම්බොජ්ජංග වෙන්නේ නැහැ. දැන් වීරියක් තියෙන්න වෙනවා. මන්දයත් සතර හදලා කවදාවත් බුදුන් වෙත යන්න හම්බ වෙන්නේ නැහැ. සතරට සහ මායාවට යන්න වෙන්නේ අර භව නිරෝධය තුලින් යන්නේ බුදුන් වෙතට. ඒ භව නිරෝධය කියන එකට කියන්නේ නිර්වශේෂ. ශේෂ ඉතුරු නොවි අර උපන් උපාදානස්කන්ධේ උපන් ස්කන්ධ පංචකයට ඇලී කර්ම කොට අනාගත සතරක් හදන එක නොකරන්නේ නම් මේකට ඉතින් තවද අතහැරීම කියලා කියන්නේ. බැලුවම මහ ලොකු ගැඹුරු දෙයක් නැහැනේ. අන්න එතකොට හම්බ වෙනවා ධර්මය. ධර්මයේ දිවිනක් කොටගෙන ධර්මයේ ආලෝකයක් කොටගෙන ධර්මයේ සරණින් ජීවත් වෙන්න පුළුවන්. ඒ අන්න මේ පංචස්කන්ධයේ අනාත්මයේදී තමයි ධර්මය හම්බ වෙන්නේ. ඒක අර බුදුන් දකි ධර්මයේ දකිද බුදුන් දකි කියලා කියන්නේ. බුදුන් දකිද නිවන් දකි කියන්නේ. දැන් මොකද මේ ප්‍රකාශ කරලා තිබෙන්නේ? ඔබ තුලින් දැකිය යුතු සියුම් ප්‍රතිපදාවක් ඔබට පැහැදිලි කර දී ඔබ මේ මග යන්න කියලා තුම්මේ හිකිච්ඡං ආතප්පං අක්ඛාතාරෝ තථාගතා. ඔබ විසින් මේ තවන කර්තව්‍ය කරන්න වෙනවා. උන්වහන්සේ මග ගිහින් ප්‍රතිඵල ලැබුවා. අන්න සමාජයට විවෘත කරලා දෙනවා. වික්ෂු වික්ෂුණී උපාසක උපාසිකා හැම දෙනාටම ભેදයකින් තොරව. ඔබත් මේ මග යන්න. ඔබේ නගරය සොයා ගන්න. නගරෝපම සූත්‍රයෙන් නම්. සෑම දෙනාටම පෞද්ගලිකව තමන් හදාගත්ත දුර්වල්කම් ටික විනාශ කර ගැනීම තුළින් වෙනත් මාර්ගයකින් බුදුන් වෙත යන්න පාරක් නැහැ. ඔබ නීවරණ වඩමින් බුදුන් වෙත යන පාරට ගල් පෙරලාගෙන වහගෙන තියෙන්නේ බලවත් කරගෙන. පෘථග්ජන පුද්ගලයා කරන්නේ නිවීම වහන ධර්මයන් සිතේ රෝපණය කරගෙන පෝෂණය කරන වඩන එක. දැන් නීවරණ ප්‍රහාණයකින් තොරව යන්න බෑනේ බුදුන් වෙත.
අන්න එහෙමයි මේ පෙන්නන අර්ථය මේක ධම්මපාලියේ බුද්ධානුස්සති කියන පදයට සැබෑ අර්ථය ගන්න පුළුවන් වෙන්න ඕන. එහිදී නැවත නැවතත් ක්ලේශ උපාදානයෙන් දුරු වීමෙන් ක්ලේශයන් ප්‍රහීන වීම තුළින් අසංකතයට බුදුන් වෙත සෝවාන් ආදී මාර්ගඵල පිළිවෙලින් ප්‍රත්‍යක්ෂ කටයුතු බුදුන් වෙත ධම්මකාය වෙත නිර්වාණය වෙත නිවන් දකින්නවා කියන්නේ ඒකනේ. ඇස් දෙකට දකින්නවා නෙමෙයි. නමුත් නිවනක් තියෙන බව තේරෙනවා. වෙනදා බාහිර කාරණා නිසා ඔබ නොසන්සුන් වුණා නම් ඒ නොසන්සුන්වීම දැන් නැත්නම් ඒ තුලින් ලෝකෙත් එක්කලා කොක්ක දාගන්න නැතුව කෙක්ක දාගන්න නැතුව ඉන්න පුළුවන් නිවුන ධර්මයේ දියුණක් කොටකට ධර්මයේ සරණ කරන තමන් ජීවත් වෙන්න ආරම්භ කරලා තියෙන බව තේරෙනවා. ඔබ ඒ වචනෙන් අර්ථයෙන්ද ධම්මං සරණං ගච්ඡාමි කිවි? ඔය කටේ කිසෝ කිය නැති කුඩා කාලේ නෑ. තාමත් බොහෝ දෙනෙක් ධම්මං සරණං ගච්ඡාමි කියන්නේ ඕක දැනගෙන නෙවෙයි. කිවට කමක් නෑ. සරණ කරගන්න. අනාගත බුදුන් වහන්සේගේ ශාසනයේ මේ සඳහා බලාපොරොත්තු තබාගෙන ඉන්න අය එදාට තමයි යෝන්ට ධර්මයේ සරණ හම්බ වෙන්නේ. අද එහෙම නෑ. ඔය අපි නිකම්ම තිසරණ ගමනන් සරණ ගමනන් සම්පූර්ණම් කියලා වචන කීවට එහෙම සම්පූර්ණ වෙන්නේ නෑ. මතක තබා ගන්න. ඒක වචනයක් විතරයි සම්මතේ. තිසරණ ගමන සම්පූර්ණ වෙන්නේ කොහොමද? සරණාගමනය මාර්ගඵලලාභී වෙනකොට එතනින් එහාටයි සරණාගමනය සම්පූර්ණ වෙන්නේ. අනිත් අයට වාචික සරණාගමනයක් විතරයි. සරණ ආගමනය කියන්නේ සරණයට පැමිණීම කියන එකනේ. එබැවින් ඔන්න මට ලබා තිබුණු කාලය අනුව මාතෘකාව අනුව ඒ වගේම ත්‍රිපිටකය කියවීම තුළින් එකතු කරගත්ත විවිධ කාරණා උදව් කරගෙන මේ බුද්ධානුස්සති කියලා කියන්නේ පිළිමයක් මතක් කරන එක හරි බුදු ගාතාවක් කියන එක හරි බුදු ගුණයක් පාලියෙන් කිය හරි ඉන්න එක නෙමෙයි. ඒකෙදි වෙන්න ඕන බුදුන් නැත යන්න නම් කෙලෙස් නැතෙන්න ඕන. කෙලෙස් නැතන කිසියම් මොහොක්‍රියා මාර්ගයක් අනුගමනය කිරීම තුලින් බුද්ධානුස්සති. එතකොට මේ නිබ්බානාය සංවත්ත නිවන් පිණිස පවතින තැනට යන්න ඔබේ චිත්තාභ්‍යන්තරේ හිස් වෙන්න ඕන ක්ලේශයන්ගෙන්. ඒ හිස් කරන්න හංගලා තියලා බෑවිදින් එකතු නොවීමෙන් අතහරින්න. උපන්න කුසල් දුරු කිරීම නැමැති මාර්ගයේදී. එනිසා මේ සියලුම දේවල් දැනගත යුතුයි කියලා හිතන්න එපා. දහසක් න්‍යායයන් තියෙන්න පුළුවන්. මේකයි කරන්න ඕන කියලා එක න්‍යායක් තේරුණා නම් ඊට පස්සේ කරන්න තිබෙන්නේ එදිනෙදා ඒ කටයුත්ත කරන එක. අපට වුණත් කරන්නයි තියෙන්නේ. අපෙන් ඉල්ලීමක් තියෙන නිසා අපට කරන හැටි කියන්න වෙලා තිබෙනවා නැවත නැවත මාතෘකාව ඔස්සේ. ඒ තුළම අපිටත් අපේ තිබෙනා වූ අභ්‍යන්තරය තවදුරටත් තිබෙනවා නම් දකිමින් හිස් කරගන්න එක කරගන්න වෙනවා. ධම්ම කතික බව සමග ධම්මානුධම්ම ප්‍රතිපදාව තියෙනවමනේ තේරුණා නම්. අදාළ කරුණු කෙරෙහි අවධානය යොමු කොටගෙන නොබියව කරුණු පැහැදිලි කරගනිමින් බුදුරන්ගේ සානුකම්පික භාවය ඔබට ඉදිරිපත් කළා වූ මාර්ගයගෙන පිළිමය දැකීම සහ පුද්ගලයා දැකීම වෙනුවට මේ සදාකාලික සැනසීම හෙවත් ධම්මකායට හිමිකරුවෙක් බවට පත් වෙන්න අවශ්‍ය කරුණු අවබෝධය ලැබේවා, අවශ්‍ය මඟ ගන්නට ලැබේවා. එදලින් ඔබට ගෞතම බුදුන් වහන්සේගේ මඟ තුල බුදුන් දකින්නට ලැබේවායි කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඔබ අදිෂ්ඨාන කරගන්න. මෙම උතුම් ධර්ම දේශනාවේ ප්‍රඥානාලිකාව තුළින් ප්‍රචාරය කිරීම සඳහා යක්කල අලුත්ගම බෝගමුව අංක 201 ඩී ලිපිනෙහි පදිංචි වෛද්‍ය ප්‍රේමා මහිපාල දියණිය සහ සනත් කන්නහැර ආරච්චි බෑණනුවන් විසින් සදහවත් දායකත්වය ලබා දී තිබෙනවා. අරමුණ අතර යක්කල මහීපාලගොඩ අංක 14 නිවසෙහි පදිංචිව සිට 2020 ජනවාරි 3 වන දින අභාවප්‍රාප්ත වූ විශ්‍රාමලත් පාඨශාලාචාර්යනී ඩිජි බාලසූරිය මෑණියන්ගේ දෙවර්ෂ
පූර්ණ ගුණානුස්මරණය වෙනුවෙන් එතුමියට පුණ්‍ය ආනුමෝදනා පිණිස මේ උතුම් ධර්ම දානමය පුණ්‍ය කර්මය සිදු කරනු ලැබේ. මේ උතුම් ධර්ම දානින් ජනිත වන්නා වූ මහා කුසලින් එතුමියගේ භවගාමී ජීවිත සුවපත් වේවා. ඉක්මන් භවයකදීම මිනිසත් භව ලැබ උතුම් මිනිසත් භව ලැබ සී සද්ධර්මයේ ශ්‍රවණය කොට කල්යාණ මිත්‍ර සම්පත්තිය ලැබ අනුගමනී ප්‍රතිපදාවක් තුලින් අමා මහ නිවන් මඟ හෙළි කර ගන්නට ලැබේවා. ඔය තියෙන්නේ ගැළපෙන පෙළ ලස්සනට. නිකම්ම ලැබෙන්න බෑ. එමෙන්න දෙපාර්ශ්වයේම පරලෝසෙපත්තන්ට යෙදුනා වූ එම්.ඒ. සමරතුංග, කෙඩි.ඩි. හෙන්රි, කුසුමා ගුණතිලක යන දෙමව්පියන් ප්‍රධාන නවින් පරලෝසෙපත්තන්ට යෙදුනා වූ සංසාරගත සියලු ඥාතීන් අතර අවශ්‍යයි වෙත්නම් මේ පින් අනුමෝදන් කරන භාවගණ සුවපත් කරගෙන මතු භවයකදී සද්ධර්මයේ වටහාගෙන නිවන් මඟ හොල කර ගැනීම පිණිස හේතු වේවා. එමෙන්ම ගෞරවනීය දේශකයන් වහන්සේට නිදුක් නිරෝගී චිර ජීවනයේ සමග ඉහාත්මයේදී මෙම භවයේදීම උතුම් නිර්වාණ අවබෝධය වේවා. දායකත්වයේ දරුවෝ දෙපළටත් සහෝදර සහෝදරයන්ටත් දූ දරුවන්ටත් ධර්මස්නේහ කළා වූ සැමටත් නිදුක් නිරෝගී චිර ජීවනයේ ලැබ මේ භවයේදීම නිර්වාණ අවබෝධය ලැබීමට මෙම ධර්ම දානමය පුණ්‍ය කර්මය මෙම අවබෝධය මෙම කුසලයේ හේතු වේවා. ඊටුවේ හැකි ඊටුවේ යුතු සියලු පැතුම් සඵල වෙන්නට මේ උතුම් ධර්ම දානයේ හේතු වේවායි අපද ප්‍රාර්ථනා කරනවා. සබ්බිහිතයෝ වජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ බවත් අන්තරායෝ සුඛී දීඝායුකෝ බව හැම දිනාටම තෙරුවන් සරණයි. රාගක්ඛයෝ නිබ්බානං